A very good morning to all of you, to all my grade 11 students. Today we are going to start the lesson conjunction. හරි. ඉතින් අද 11 වසරේ පන්තියේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ conjunction කියන පාඩමේ ඉතුරු කොටස. The rest of the lesson lesson conjunctions කියන පාඩමේ ඉතුරු කොටස. මම අද කිව්වා conjunctions කියන පාඩමේ ඉතුරු කොටසත් ඒ වගේම modal verbs වල ඔයාලට ඉල්ලපු නිසා ඔයාලා modal verbs පිළිබඳ ආපහු පාරක් පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලපු නිසා ඒ කොටසත් කතා කරනවා කියලා. ඉතින් දරුවෝ තාම සම්බන්ධ වෙමින් ඉන්නවා. සාමාන්‍යයෙන් සහභාගී වෙන ප්‍රමාණයට වඩා පොඩි වෙනසක් තියෙනවා. පොඩි නෙවෙයි සැලකිය යුතු වෙනසක් තියෙනවා. නමුත් අපි පාඩම් පටන් ගමු. මොකද කාලය ඉක්මවා යන නිසා. හරි. මුලින්ම මම කැමති conjunctions කියන පාඩමේ ඉතුරු කොටස. එහෙම නැත්නම් මේ සංදි පද කියන පාඩමේ ඉතුරු කොටස දරුවෝ එක්ක කතා බහ කරන්න. හරි. මොනවද පුතේ conjunctions කියලා කියන්නේ? දරුවන්ට මතක ඇති lesson conjunction. හරි. conjunctions කියලා අපි කිව්වේ සාමාන්‍යයෙන් වාක්‍ය දෙකක් එකට සංදි කරන්න. එහෙම නැත්නම් එකට එකතු කරන්න පාවිච්චි කරන වචනවලට අපි මේකටම කියනවා linking words. එහෙම නැත්නම් conjunctions, එහෙම නැත්නම් coordinators, ඔය වචන ඕන එකක් පාවිච්චි කරන්නේ මේ conjunctions කියන එකට. conjunctions කියලා කියන්නේ සංදි පද. එතකොට මේකෙන් දරුවන්ට තේරෙනවා මේ සංදියකින් මොකද්ද වෙන්නේ? හරි, සංදියකින් වෙන්නේ වාක්‍ය දෙකක් එකට එකතු වෙන එක. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් ಜಾති තුනක් තියෙනවා කියලා අපි කතා කරා. පළවෙනි එක තමයි coordinating conjunctions. දෙවෙනි එක තමයි subordinating conjunctions. තුන්වෙනි එක තමයි correlative conjunctions. correlative conjunctions. එතකොට පුතේ මේ නම් වශයෙන් මේක වැදගත් නැහැ. නමුත් ඔබ මේකේ භාවිතය usage එක කොහොමද වෙන්නේ සහ මේක කොයි අවස්ථාවලදීද පාවිච්චි වෙන්නේ කියන එක ඉතාම හොඳින් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අපි coordinating conjunctions ඉවර කරලා තියෙනවා. මේ coordinating කියන conjunctions දරුවන්ට මතක තියාගන්න මම කිව්වා fan boys කියලා මතක තියාගන්න කියලා. හරි. coordinating conjunctions මතක තියාගන්න ක්‍රමයක් විදිහට මම දරුවන්ට කියලා දුන්නා. fan boys. එතකොට මේ fan boys කියන ටික එහෙම නැත්නම් මේ කියන conjunctions වලින් fan boys කියන වචන ටික හරි ලේසි. හරි. F කියන එක අපි පාවිච්චි කරා for. ඊට පස්සේ A කියන එක and, N කියන එක no, B කියන එක but, O කියන එක o, Y is for yet and S for so. ඔන්න ඔය ටික තමයි coordinating conjunctions කියලා අපි කියන්නේ. එතකොට පුතේ දුවේ මේකේ තියෙන විශේෂත්වය තමයි මේ coordinating conjunctions පාවිච්චි කරනවා තනි ක්‍රියාපදයක් සහිත සරල වාක්‍ය එකිනෙක සම්බන්ධ කරන්න. හරිද? මේ කරන්නේ මතක් කිරීමක් කලින් දවසේ උගන්වපු ටික. ඒ කියන්නේ coordinating conjunctions කලින් සති කීපයකට කලින් අපි කතා කරේ. ඒ කොටස පොඩි මතක් කිරීමක්. එතකොට for F, A and, N no, B but, O Y yet and S for so. හරිද? මේකේ fan boys කියන acronym එකෙන් අපි මතක තියාගන්නවා මේ වගේ එකකට අපි කියන acronym එකක් කියලා. එතකොට මේ acronym එක හරහා මතක තියාගන්නවා coordinating conjunctions මොනවද කියලා. එතකොට F කියන්නේ පුතේ නිසා බැවින් හේතුවෙන්. හරිද? නිසා බැවින් හේතුවෙන්. ඒ වගේම so කියන්නේ නිසා බැවින් හේතුවෙන්. තේරුම් ටික දරුවෝ නෝට් එක පහුගිය වීඩියෝ එක බලන්න පුළුවන් coordinating conjunctions වල. එහෙම නැති දරුවෙක් නම් මේකෙන් මතක තියාගන්න පුළුවන්. ඊළඟට and කියන්නේ සහ, but සහ yet කියන්නේ නමුත් එහෙත් ඒ වුණාට. හරිද? මේකේ තේරුම් ටික මම කෝකටත් චුට්ටක් දානවා නම් for කියලා කියන්නේ නිසා. හරිද? වෙන්නේ නැහනේ.
for කියලා අපි කියනවා නිසා. හරිද? ඊට පස්සේ එහෙම නැත්නම් බැවින්. ඕක තමයි සරල අදහස. ඊළඟට but සහ yet කියලා කියන්නේ නමුත්. එහෙම නැත්නම් ඒ වුණාට. හරි? නමුත් ඒ වුණාට. ඊට පස්සේ and කියලා කියනවා සහ no කියලා කියනවා. so කියන්නේ නිසා බැවින්. හරිද? ඊට පස්සේ no කියනවා එසේම නැහැ. එසේම නැහැ. සහ o කියනවා හෝ. දෙකෙන් මොකක් හෝ කියන අදහස. එතකොට මෙන්න මේ විදිහට තමයි පුතේ මේකේ භාවිතය සිද්ධ වෙන්නේ. හරිද? සාමාන්‍ය අදහස මේක. එතකොට අපි for කියන එක යම්කිසි හේතුවක් දක්වන්න කතා කරනවා. reason හේතුවක් දක්වන්න. ඒ වගේම මෙතන තියෙන so පාවිච්චි කරනවා result එක දක්වන්න ප්‍රතිඵලය. හරිද? එතකොට මෙතනදී අපි කිව්වොත් for කියන්නේ අපි සම්බන්ධ කරන්නේ ඒකට හේතුවක්. හරි? for කියන එකත් එක්ක අපි සම්බන්ධ කරන්නේ හේතුවක්. ඒ වගේම අතන so කියලා තිබුණොත් ඒ so කියන එකත් එක්ක අපි සම්බන්ධ කරන්නේ result එක. ඒ කියන්නේ ප්‍රතිඵලයක්. උදාහරණ වාක්‍යයක් අපි ගත්තොත් අපිට කියන්න පුළුවන් මෙහෙම හේතුවක් සහිත එකක් නේ මුලින්ම අපි ගන්න ඕනේ. එතකොට යම් කිසි දෙයකට හේතුව අපි බලමු සරල වාක්‍යකින් I was absent yesterday. I was absent yesterday. මම ඊයේ ආවේ නැහැ. හරි? I was absent yesterday for I was ill. for I was ill. එතකොට මං ඊයේ ආවේ නැහැ. I was absent yesterday. ඒකට හේතුව තමයි තියෙන්නේ I was ill. මම අසනීපයි. එතකොට අන්න හේතුව තියෙනවා දෙවෙනි වාක්‍යයෙන්. මැදට අපි රිංගවනවා වාක්‍ය දෙක සම්බන්ධ කරනවා for කියන වචනෙන්. එතකොට මං ඊයේ ආවේ නැහැ මොකක් නිසාද? අසනීප නිසා. එතකොට for. ඊළඟට ප්‍රතිඵලය පාවිච්චි කරනවා. ප්‍රතිඵලය ගැන කියද්දි so. උදාහරණයක් I was ill. I was ill. අන්න ඒක මුලට ඇවිත්. මම අසනීපයි. අසනීප වීමේ ප්‍රතිඵලය මොකක්ද? So I was absent yesterday. අන්න ඒ නිසා මම ඊයේ පාසල් ආවේ නැහැ. හරි? I was absent yesterday. මං ඊයේ ආවේ නැහැ. හරි? එතකොට පුතේ යන්නේ එතෙන්දි තියෙන්නේ ප්‍රතිඵලය. මං හිතනවා පැහැදිලි කියලා. අපැහැදිලි නම් දරුවන්ට අහන්න පුළුවන්. එතකොට පුතේ දුවේ මේ තියෙන conjunctions මේ දෙකේ තේරුම සමාන වුණාට භාවිතයන් දෙක වෙනස්. හරිද? මේක අපි පාවිච්චි කරන්නේ reason හේතුව සඳහා. මේක අපි පාවිච්චි කරනවා result ප්‍රතිඵලය සඳහා. හරි? ඊට පස්සේ මේ and කියන්නේ නම් එක සමාන අදහස් සහිත ඕනම වාක්‍ය දෙකක් වචන දෙකක් වාක්‍ය ඛණ්ඩ දෙකක් සම්බන්ධ කරන වචන and දාන දන්නවනේ. My father and my mother. හරි? මගේ පියා සහ මව. ඊට පස්සේ I went to the library and read a book. මම ගියා පුස්තකාලයට සහ පොතක් කියවුවා. ඔන්න ඔය වගේ වාක්‍ය. ඊට පස්සේ මේ but සහ yet කියන වචන දෙක පාවිච්චි කරනවා. නමුත් එහෙත් ඒ වුණාට කියන අදහසේදී to talk about the contrast. ඒ අසමානතාවය නොගැලපීම ගැන පෙන්වන්න ඕනොත් අපි but සහ yet කියන වචන පාවිච්චි කරනවා. හරි? නමුත් කියන අදහසින්. නමුත් එහෙත් ඒ වුණාට වගේ අදහසකින්. ඊට පස්සේ මෙතන no කියලා කියන්නේ සහ o කියන්නේ nor no කියලා අපි කියනවා එසේම නැහැ. අන්න ඒක අපි පාවිච්චි කරනවා already stated negative idea to add another negative idea to already stated negative idea. ඒ කියන්නේ පුතේ දුවේ කලින් කියපු නැත යනාර්ථ අදහසකට කලින් කියපු නැහැ කියන අදහසකට තවත් නැහැ කියන අදහසක් එකතු කරන්න. හරිද? කලින් කියපු නැහැ කියන අදහසකට තවත් නැහැ කියන අදහසක් එකතු කරන්න අපි no පාවිච්චි කරනවා. උදාහරණයක් මෙහෙම කියමු. I didn't like to eat pizza. I don't like to eat pizza. මම කන්න කැමති නැහැ pizza. I don't like to eat pizza. අන්න දැන් ආපහු අපි කියනවා නම් එසේම කන්න කැමති නැහැ කියලා තව මොනවා හරි. දැන් pizza ගන්න කැමති නැහැ කියන එක කලින් කියලා තියෙන්නේ. I don't like to eat pizza. ඒ වගේම අපි හිතමු fried rice කන්නත් කැමති නැහැ කියලා. අන්න එහෙනම් අපි මේ වාක්‍ය දෙක එකට එකතු කරනවා. I don't like to eat pizza. No like to eat fried rice. ඒකෙදි no don't like නෙවෙයි. No like to eat pizza. මොකද මේකේ තේරුම තියෙන එසේම නැහැ කන්න කැමති fried rice. එහෙමයි එකතු වෙන්නේ. එතකොට එන්නේ no like to eat
එසේම කන්නට කැමති නැහැ. හරි. fried rice. එතකොට අන්න කලින් කියපු negative එකකට තමයි අර negative අදහස එකතු කරන්නේ. එතකොට වාක්‍ය හැදෙනවා I don't like to eat pizza, no like to eat fried rice. එතකොට මම pizza කන්න කැමති නැහැ. එසේම කන්න කැමති නැහැ fried rice උත්. ඕක තමයි අදහස. ඒ නිසා මේ වචන ටික පාවිච්චි වෙන්නේ ওই විදිහට. ඕ කියන එකට උදාහරණයක් example එකක් ඕනම තෝර ගැනීමක්. coffee or tea, තේ හෝ coffee. හරි. ඊට පස්සේ purple or red, දම් පාට හෝ රතු පාට ඔය වගේ හෝ කියන අදහස පාවිච්චි කරන්නේ මේ ඕ කියන වචනෙන්. ඔය කොටස පැහැදිලිද? හිටපු නැති දරුවන්ට චුට්ටක් ඔය මම මතක් කරේ. සහ හිටපු දරුවන්ට නම් මේ කොටස අරුද්දයක් නෙවෙයි. ඒ කොටස උගන්වලා ඉවරයි. හරි. මං කියන දේවල් පුතේ ඇහෙනව නේද පැහැදිලිව? එහෙම ගැටලුවක් නැහැනේ. හොඳට ඇහෙනවා සර්. හරි. thank you. එතකොට පුතේ මේක භාවිතා වෙන්නේ මේ විදිහට. හරි. භාවිතා වෙන්නේ මේ විදිහට. මෙසේජ් එකක් දාලා තියෙනවා දරුවෙක් good morning කියලා. good morning පුතේ good morning. හරි. එතකොට පුතේ මෙන්න මේ විදිහට තමයි ඕකේ භාවිතයන් ටික conjunctions වල තියෙන්නේ. පළවෙනි කොටස හරි. මේක අපි කලින් කතා කරා. හරිද? ඊළඟට අපි කතා කරමින් හිටියේ මෙතන subordinating conjunctions තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි ඒ කොටසට යමු. හරි. හරි. ඕකේ subordinating conjunctions වලදී මං ඉල්ලනවා දරුවන්ගෙන් දරුවන්ට පුළුවන් තමන්ගේ මාතෘකාව දාගන්න subordinating conjunctions. හරි. මොකද කලින් සඳහන් කරපු තැනින් ටිකක් එහාට වෙන්න තමයි ඇත්තේ. ඒ නිසා conjunctions වල දෙවෙනි කොටස ටිකක් දිගයි වචනේ. subordinating conjunctions. subordinating conjunctions. subordinating conjunctions. පුතේ single b හොඳේ double b නෙවෙයි. subordinating conjunctions. හරි. පුතේ subordinating conjunctions වල තියෙනවා හේතු කීපයකට. ඒ කියන්නේ භාවිතයන් කීපයක් යටතේ ගැනෙන වචන. හරිද? භාවිතයන් කීපයක් යටතේ ගැනෙන වචන. ඒ කියන්නේ අපේ වචන සෙට් එකක් පාවිච්චි කරනවා පුතේ reason හේතුව ගැන කියන්න. හරිද? හේතුව ගැන කියන්න වචන සෙට් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ comparison සංසන්දනය ගැන ප්‍රකාශ කරන්න. හරිද? මේකෙන් අපි කරන්නේ සංසන්දනය. මේකට වචන සෙට් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ condition මේ වගුවත් මං හිතන්නේ අපි ලියලා ඇති. හරිද? කොන්දේසි ගැන කතා කරන්න වචන ටිකක් පාවිච්චි කරනවා. ඒ වගේම time වේලාව ගැන හඟවන්න වචන සෙට් එකක් පාවිච්චි කරනවා. හරි. මෙන්න මේ තියෙන වචන මූලිකව ප්ලේස් වලටත් ටිකක් තියෙනවා බලමු. reason කියන එකට අපි පාවිච්චි කරන වචන ටික දරුවෝ අහලා තියෙනවා. ඒ කියන්නේ හේතුවක් ගැන කතා කරද්දී අපි පාවිච්චි කරන වචන ටික දරුවෝ අහපු වචන ටිකක්. ඒ තමයි because of because තියෙන්න පුළුවන් because of තියෙන්න පුළුවන් ඊළඟට since as ඊට පස්සේ owing to ඊළඟ එක due to හරි ඔන්න ඔය ටික ඇති.
එතකොට පුතේ මෙන්න වචන ටික. හරිද? මේ reason හේතුවක් ගැන ප්‍රකාශනයක් කරනවා නම් අපි හේතුවක් දෙනවා නම් අපි දන්න වචනේ තමයි මේ because කියන වචනේ. හරි because. එතකොට මෙතනදී පුතේ මෙතනදී මේ since සහ as කියන එකේ අදහස් අර නිසා කියන එක තමයි. නමුත් අර preposition නිපාත පද භාවිතා වෙන විදිය නෙවෙයි. අපි එකින් එක කතා කරමු. මෙතෙන්දී පුතේ because කියලා කියනවා මේ because owing to due to මෙන්න මේ වචන සෙට් එකේම තේරුම පුතේ. හරිද? මේ ටිකේම තේරුම එකයි. because of owing to due to මේ වචන ටිකේම තේරුම එකයි. තේරුම පුතේ මේක නිසා ඊට පස්සේ බැවින් හේතුවෙන් අර කලින් තිබුණු තේරුම් ටිකමයි. හරි? අර for සහ so වලට තිබුණේ ඒ තේරුම් දෙකමයි ඒ තේරුම් ටිකමයි නිසා බැවින් හේතුවෙන් because of owing to due to. හරිද? ওই වචන ටිකේ අදහස. since as කියන්නේත් නිසා කියන එකම තමයි. ඔය තේරුම් ටිකමයි. නිසා බැවින්. හරිද? මේ ටික කොටු කරේයි කියලා මම කියන්නම්. මොකද භාවිතය එකමයි. අරකේ භාවිතය චුට්ටක් වෙනස් වෙනවා. හරි? ඊළඟ එක පුතේ comparison සංසන්දනයක් ගැන කතා කරනකොට අපි පාවිච්චි කරන වචන තමයි although. හරි? although ඊට පස්සේ though සහ even though. හරි? though although even though. එතකොට මේ වචන සෙට් එකක් පුතේ හරිද? එකම තේරුම සහිත වචන සෙට් එකක්. ඒවයි තේරුම තමයි උන්නත්, නමුත්, එහෙත්, ඒ වුණාට හරි කියන තේරුම් ටික. උන්නත්, නමුත්, එහෙත්, ඒ වුණාට. ඊට පස්සේ පුතේ condition කොන්දේසියක් ගැන පෙන්නනවා නම් අපි පාවිච්චි කරනවා වචන ටික if එහෙම නැත්නම් even if ඔය වචන දෙක. හරිද? එහෙම නැත්නම් අපි පාවිච්චි කරනවා unless. හරිද? unless කියන වචන මේ එකින් එක පුතේ තේරුම විතරක් නෙවෙයි භාවිතයන් ටික වෙනම කියනවා. ඒ නිසා හොඳට මුලින් ඉඳලා අහගෙන ඉන්න. හරිද? මේ if even if unless කියන එකේ තේරුම තමයි if සහ even if කියන්නේ නම්. හරිද? නම්. ඔයා එනවා නම් මමත් එනවා. ඔයා හොඳින් වැඩ කරනවා නම් විභාගය සමත් වෙනවා. ඔය විදිහට තමයි තියෙන්නේ. unless කියන්නේ ඒකේ නෙගටිව් අයිඩියා එක නැත්නම්. හරිද? නැත්නම්. දැන් මෙතෙන්දී අපි පොසිටිව් දේවල් ගැන කතා කරනවා සහ අතනදී අපි නෙගටිව් දේවල් ගැන කතා කරනවා නැත්නම් කියලා. සහ time වේලාව පිළිබඳව අපිට කතා කරන්න ලොකු වචන ප්‍රමාණයක් තියෙනවා. අපිට ගන්න පුළුවන් till ඊට පස්සේ until. හරි? till until ඊට පස්සේ as soon as මේ සියල්ල පුතේ කාලය ගැන හැඟවෙන්නේ. ඊට පස්සේ as long as. හරි? as long as after ඊළඟට before ඊට පස්සේ as far as ඊට පස්සේ as well as ඊට පස්සේ whenever ඔන්න ඔය විදිහේ වචන හරි ගොඩක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පුතේ ආ මෙතෙන් තව එකක් අඩුයි when and while. හරි. ඔන්න ඔය වචන ටික නම් පුතේ සෑහෙන්න වැදගත් වචන ටිකක්. මේකේ till සහ until කියලා කියන්නේ එකම තේරුමක් සහිත වචන. අපි කියනවා තුරු. හරි? තුරු. යමක් වන තුරු වගේ අදහසක්. as soon as කියන්නේ පුතේ ඉක්මනින්. හරි? ඉක්මනින්. ඊට පස්සේ as long as කියන්නේ හැකි තාක් කියන අදහස. හරි? පුළුවන් තාක්. තාක් කියන අදහස දෙන්නේ අපි. පුළුවන් තරම් කාලයක් කියන එක. හරි? හැකි තාක්. ඒ කියන්නේ කාලය දිගයි කියන එක පුතේ. as long as. හරි? වැඩි කාලයක් කියන එක. ඊට පස්සේ මේකේ අදහස වැඩි දුර. හරි? පුළුවන් තරම් දුරක්. මේකේ දුර කියන අදහස අපි ගන්නවා. වැඩි දුර as far as. හරි? as far as යම් කිසි දෙයක් පැහැදිලි කරනවා මට පුළුවන් තරම් දුරට.
ඔය වගේ අදහස් කියලාදී අපි යොදන as far as. after කියන්නේ පසුව, before කියන්නේ පෙර, හරි. as well as කියන්නේ එසේම, whenever කියන්නේ පුතේ ඕනෑම විටක, හරිද? ඕනෑම විටක, when කියන්නේ විට කොට, සහ while කියන්නේ අතරතුර. හරි, ඔන්න ඔය ටික තමයි පුතේ භාවිතයන්. හරිද? මෙන්න මේ වචන ටික තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. හරි, දරුවන්ට එතකොට මේක ආයි මම පැහැදිලි කරනවා. අපි ඉන්නේ පුතේ conjunctions වල, සංදි පදවල දෙවෙනි කොටසේ. සංදි පදවල දෙවෙනි කොටසේ. එතකොට සංදි පදයක් කියලා කියන්නේ වාක්‍ය දෙකක් එකට එකතු කරන්න පාවිච්චි කරන වචන. හරිද? වාක්‍ය දෙකක් එකට එකතු කරන්න පාවිච්චි කරන වචන. ඒකේ දෙවෙනි කොටසේ මූලික හේතු කාරණා පහක් යටතේ හේතුව දක්වන්න, සංසන්දනය කරන්න, අදහස් සංසන්දනය. හරි, දැන් අපි රටක් අතර සංසන්දනය ගත්තොත් අපිට කියන්න පුළුවන් ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා අර කුඩා වුණත්, හරි, කුඩා වුණත්, although අපි කියමු ලංකාව කුඩා රටක් වුණත් කියලා, ඒක අපි කියන්නේ අනිත් රටවල් වලට සංසන්දනය කරලානේ. එතකොට although Sri Lanka is a small country, although අන්න Sri Lanka is a small country, ලංකාව පුංචි රටක්, although දැම්මම උනත්, අන්න ඒ වගේ අදහස්. ඊළඟට condition එක, හේතුව ගැන කතා කරනවා. ඔබ විභාගයේ සමත් වෙන්න පුළුවන් ඔබට හොඳින් වැඩ කරනවා නම්, අන්න නම් කියන එක එකතු කරනවා හොඳින් වැඩ කරනවා කියන අදහසට. එතකොට ඔයා වැඩ කරනවා, you work, මහන්සියෙන් hard, you work hard. ඕකට අපි එකතු කරනවා if you work hard, ඔයා මහන්සියෙන් වැඩ කරනවා නම් විභාගයේ සමත් වෙනවා, you will pass the examination. නැත්නම් අපිට කියන්න පුළුවන් you can pass the examination. සහ ඊළඟට ඔන්න ඔය විදිහේ අදහස්, සහ ඊළඟට වෙලාව ගැන හඟවන ඒවා. හරි, අපි ලන්ච් එක ගන්න කලින් අත් සෝදනවා. හරි, එතකොට අපිට කියන්න පුළුවන් we wash our hands before having our lunch. අපේ දිව ආහාරය ගන්න කලින් අපි අත් සෝදනවා කලින්. එතකොට වෙලාව ඇඟ වෙන්නේ. හරි, ඊළඟට ඕනෑම විටක, මේ තියෙන අතරින් පතර මම මේ පැහැදිලි කරේ, ඕනෑම විටක whenever. එතකොට මට කියන්න පුළුවන් I will help you, මම ඔයාලට උදව් කරන්නම් whenever you want, ඔයාට ඕනේ ඕනෑම විටක. අන්න ඕනෑම විටක කියන්නේ වෙලාව හංගවන වචනේ. එතකොට ඒ විදිහට තමයි පුතේ මෙන්න මේ වචන ටික වර්ගීකරණය වෙලා තියෙන්නේ. ඔය ටික පැහැදිලිද පුතේ? ගැටලුවක් තියෙන දරුවෝ ඉන්නෝ නම් අහන්න, ඔය චුට්ට ඔය කොටස පැහැදිලිද? මේක එකින් එක අපි කතා කරනවා භාවිතයන් ටික. because of owing to due to ඇයි පාවිච්චි කරන්නේ, ඒකට උදාහරණ මොනවද, ඔය කියන ඔක්කොම. හරි, මේ කොටස පැහැදිලිද? ඔව් සර්. හරි, පැහැදිලිතාවයක් තියෙන දරුවෝ අහන්නකෝ. since සහ as කියන එක නිසා, සිට, වශයෙන් වගේ මීනින් ගන්න බැරිද සර්? පුතේ පුළුවන්. ඒ තේරුම එන්නේ මෙතන තියෙන නිසා බැවින්නේ. ඒ ප්‍රශ්නයක් අහලා තිනවා දරුවෙක් since සහ as වල නිසා, ඒ දරුවා කියලා තිනවා නිසා. ඒක හරි. ඊට පස්සේ ඒ දරුවා අහලා තියෙනවා සිට, වශයෙන් කියන තේරුම් ගන්න බැරිද? පුළුවන් පුතේ. හැබැයි ඒ සිට සහ වශයෙන් කියන තේරුම් දෙක පාවිච්චි කරන්නේ නිපාත පදවලදී. පැහැදිලිද පුතේ? නිපාත පද මතක නම්, නිපාත පදවල එහෙනම් for මතක් කරන්නකෝ. හරි, දැන් අපි හිතමු අතන conjunctions වලදී චුට්ටකට කලින් අපි for කතා කරානේ. ඒ for කියන එකේ තේරුම මම කිව්වේ නිසා බැවින් හේතුවෙන්. හරිද? හැබැයි පුතේ ඒ conjunctions වල තේරුම, ඒ කියන්නේ සංදි පදයක් විදියට තේරුම, ඒ ඇරෙන්න පුතේ for කියන එක පාවිච්චි කරනවා මොකටද? සඳහා කියන එකට. හරි, සඳහා. ඒක නිපාත පද භාවිතය, prepositions කියන කොටස මේ conjunctions. එතකොට ඔය for කියන වචනය, ඊට පස්සේ since as කියන වචනය වගේ වචන, හරි, අර්ථයෙන් වෙනස්, භාවිතේනුත් වෙනස්. conjunctions වල කරන්නේ එක දෙයක්, නිපාත පදයක් විදියට කරන්නේ එක දෙයක්. හරිද? එනිසා ඒ දරුවාගේ ප්‍රශ්නය තමයි තියෙන්නේ සිට සහ වශයෙන් තේරුම් මේකට ගන්න බැරිද? පුළුවන්. හැබැයි ඒ conjunctions වලදී නෙවෙයි. හරිද? නිපාත පදවලදී. විභාග පේපර් එකේ පුතේ ඔයාලට හොඳට හිතන්න වෙනවා මේක වාක්‍යයක් සම්බන්ධ කරන්නද යෙදෙන්නේ, එහෙම නැත්නම් දේවල් දෙකක් අතර සම්බන්ධතාවය පෙන්වන්නද යෙදෙන්නේ කියලා. හරිද? මොකද නිපාත පද පාවිච්චි කරන්නේ
යම්කිසි දේවල් දෙකක් අතර සම්බන්ධතාවය පෙන්වන්න. හරිද? අපි conjunctions පාවිච්චි කරන්නේ වාක්‍ය දෙකක් එකට එකතු කරන්න. එතකොට පුතේ භාවිතය වෙනස් නේද? අන්න ඕක තමයි උතන තියෙන දේ. as long as තේරුම පැහැදිලි මදි කියලා තියෙනවා. අපිට ඒක කොහොමද ඉස්සරහදී පැහැදිලි කරනවා. උදාහරණකින් මම කියන්නම්කො මෙහෙම. I should live with her as long as I can. හරි. අපි හිතමු පුතේ මෙහෙම. මම ඇය සමග ජීවත් විය යුතුයි. I should live with her as long as I can. මට පුළුවන් තාක් කාලයක්, පුළුවන් තරම් දුර, පුළුවන් තරම් දීර්ඝ කාලයක් මම ඇයත් සමග ජීවත් විය යුතුයි. ඔක තමයි අදහස. එතකොට පළවෙනි වාක්‍ය තමයි I should live with her. මම ඇය සමග ජීවත් විය යුතුයි. හරිද? ඊට පස්සේ තියෙනවා I can. මට පුළුවන්. එතකොට ඕක අපි වාක්‍ය දෙක එකට එකතු කරනවා. මම ඇය සමග ජීවත් විය යුතුයි. මට පුළුවන් තාක් කාලයක්. එතකොට as long as I can. as long as I can. ඒ කියන්නේ පුතේ ඒකෙන් අදහස් කරනවා බැලුවම නිකන් යකෙක් වගේ එකෙක් ජීවත් වෙන්න අමාරුයි. හැබැයි ඉතින් මම පුළුවන් තාක් කාලයක් ජීවත් වෙන්න ඕනේ කියලා කියන්න පුළුවන්. ඔන්න ඔය වගේ අදහස් වලදී තමයි පුතේ as long as කියන එක පාවිච්චි වෙන්නේ. අපි උදාහරණ වලදී බලමු. හරි? දැන් මේකින් එක අපි කතා කරන්න ගන්නවා. මේ කටුසටහන ගහගෙන නැති දරුවෝ ඉන්නවා නම් මේක chart එක ඉක්මනට ගහගන්න. ඒ කියන්නේ මේ කොටස් ටික වෙන් කරගත්තේ නැති දරුවෙක් ඉන්නවා නම් මම විනාඩි 2ක් දෙන්නම්. ඉක්මනින් මේක කටුසටහනක් විදියට හරි දාගන්නකො. ඒ අතරේ දරුවන්ට පුළුවන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. වාක්‍යයක් හරිද කියලා දරුවෙක් අහලා තියෙනවා. ඒක හරි පුතේ. I do not go the fresh air. ඒ කියන්නේ අපි හිතමු මං එළියට යනවා. ඒ එළියට යන්නේ I do not go the fresh air. මම යන්නේ නැහැ නැවුම් වාතය වෙනුවෙන්. හරි. ඒ කියන්නේ අලුත් හුළඟක් වදින්න ඕනේ කියලා නෙවෙයි මං එළියට යන්නේ. එසේම නැහැ තාරාව වෙනුවෙනුත්. ඒ කියන්නේ ඕක පුතේ අවස්ථාවකට ගැලපෙන්න දීපු වාක්‍යයක්. ඕක මම්ම දීපු එකක් මං හිතන්නේ. එදා දවසේ ඒ උගන්වපු වාක්‍ය ටික එකට බැඳිලා තිබුණයි ලින්ක් එක. හේතුව පුතේ මං එදා ඔයාලට දීපු වාක්‍ය ඔක්කොම දුන්නේ එහෙම එකක්. ඒ කියන්නේ පිරිමි ළමෙක් කවුරු හරි එළියට ගිහිල්ලා ඒ එළියේ වැවක් ගාවට ගිහිල්ලා ඒ වැව ගාවට යන්නේක සම්බන්ධ වාක්‍ය කීපයක් දුන්නේ. ඒ නිසා ওই වගේ අදහසක් තමයි එතෙන්දි මම උදාහරණයට ගත්තේ. හරි. වාක්‍ය වැරද්දක් නැහැ. whenever කියන එකේ සිංහල තේරුම ඕනෑම විටක. whenever කියන එකේ සිංහල තේරුම ඕනෑම විටක. එකම වාක්‍යයට although හරි even though හරි යොදන්න පුළුවන්ද? පුළුවන් පුතේ. එහෙම ගැටලුවක් නැහැ. හැබැයි අපි කතා බහේදී පුතේ even though කියලා කියන වචනේ බරපතලතාවය වැඩි. ඒ කියන්නේ අසමානතාවය ඉතා වැඩි ඔය even though කියන වචනේ යෙදුනොත් though සහ although කියන එක ගැටලුවක් නැහැ. එකම වාක්‍යයට යොදන්න පුළුවන්. හරි. ඔයාලගේ නම් ඔය තියෙන මේක බලන්න නැහැ. ඔයාලට කැමති විදියට ඔය වචන තුනම එකම වාක්‍යයට උනත් යොදන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. හරි මං හිතනවා දැන් වෙලාව ඇති කියලා ඉක්මනින් ওই ටික දාගන්න.
එතකොට සර් එකම සබ්ජෙක්ට් verb තිබ්බම වාක්‍ය දෙකක තිබ්බම ඒකේ මුල් වාක්‍ය ලියලා දෙවෙනි එකේ ඔබ්ජෙක්ට් එක විතරක් දැම්මම ඇතිනේ සර්. ඔව් පුතේ සමහර ඒවා එහෙම තියෙනවා. ඒ කියන්නේ දැන් ওই වාක්‍ය සම්බන්ධ කරනකොට ඒ දරුවා අහන දේ තමයි මේක. අපි හිතමු ඒක මම ඉස්පෙරාදි කියනවා. හරිද? මේ ටික උගන්නයි යද්දි කියනවා. මම හිතනවා ලියන් ඉවරයි කියලා. ඉවරයි නේ? ටයිම් කියන එක පොඩ්ඩක් තියන්න. හරි තියන්න. හරි. ඒ දරුවා අහන්න මේකයි. දැන් උදාහරණයක් මෙතෙන්දි තියෙනවා. එකම සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් එකම verb එක විදියට තිබුණොත් වාක්‍ය දෙකක්. අපි හිතුවා මෙහෙම. She will eat. ඇය කාවි pizza. ඊට පස්සේ ආයි තියෙනවා වාක්‍යයක්. She will eat rice. ඔය විදියට ගමුකෝ. මේකේ පුතේ subject එක සමානයි. හරි මේ දෙකේම she. සහ මේකේ will eat verb එකත් සමානයි. එතකොට අපි කරන්නේ ඇත්තටම මේ දෙන්නනේ අපිට වැදගත් වෙන දෙන්න. මෙයාව අයින් කරලා දාලා මේ මැදට ගැලපෙන එක්කෙනාව යොදනවා. හරි. She will eat pizza or rice. ඔය විදියට යොදනවා. එතකොට දෙවැනි වාක්‍යයේ subject එකයි verb එකයි ආපහු යෙදීමේ අවශ්‍යතාවයක් නැහැ. හරිද? ඒ නිසා ඒ දරුවා අහන දේ හරි. නමුත් සමහර තැන් තියෙනවා අපිට එහෙම යොදන්න වෙන. දැන් but වගේ එකකින් ගත්තොත් අපි යොදනවා. දැන් මෙතෙන්දි කියනවා I went to the library. මම ගියා පුස්තකාලයට. ඊළඟ වාක්‍යය තියෙනවා I did not read book. මම පොතක් කියුවේ නැහැ. හරි. එහෙම ගත්තොත් එහෙම අපිට යොදන්න වෙනවා ඒකේ but මැදට දාලා ඊටු ටික එහෙමම. ඒකේ I එකම සබ්ජෙක්ට් එක උනා කියලා අයින් කරන්නේ නැහැ. හරි. අයින් කරලා ලිව්වට වැරද්දකුත් නැහැ. හරිද? එතකොට වාක්‍ය හැදෙනවා I went to the library but did not read book කියනවට වඩා I went to the library but I did not read book. එහෙම කිව්වම අදහස හරි. ඒ වගේ තියෙනවා පුතේ සුදුසු උචිත තැන් වෙනස් වෙන තැන්. ඒ නිසා සුදුසු තේරුමේ හැටියට අදහසේ හැටියට අපි එහෙම භාවිතා කරනවා. හරි. දැන් අපි යන් අපේ වැඩේට ලියන්න පුතේ පළවෙනියටම වචන ටික පළවෙනියට මෙතන දීලා තිබිච්ච වචන ටික ලියලා මාතෘකාවක් විදියට ඉරක් ගන්න. හරි. ඒ කියන්නේ පුතේ උදාහරණයක් මෙන්න මෙහෙම because ඊට පස්සේ owing to ඊළඟට due to හරි because of ඔය විදියට ලියපු වචන ටික ලියන්න since as ඒවත් ලියන්න since as ඒ වචන දෙකත් ලියන්න එහෙම ලියලා ඉරක් ගහන්න because of owing to due to since as වචන ටික ලියලා underline කරන්න හරි. ඒ යටතේ ලියන්න පුතේ මෙන්න මෙහෙම වාක්‍ය දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමේදී වාක්‍ය දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමේදී ඔක්කොම වචන ලියන්න ඕනද? ඔව් ඔක්කොම ටික ලියන්න පුතේ. ඒ ඔක්කොගෙන් භාවිතය එකයි. මං වෙන වෙනම කොටස් ටික කියලා දෙන්නම්. වාක්‍ය දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමේදී පළමු අදහසට වාක්‍ය දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමේදී පළමු අදහසට හේතුව පළමු අදහසට හේතුව සම්බන්ධ කිරීමට
පළමු අදහසට හේතුව සම්බන්ධ කිරීමට මෙම පද භාවිතා කරයි. මෙම පද භාවිතා කරයි. මෙම පද භාවිතා කරයි. වෙනම තරුවක් ආයවක් ගන්න කියනොය මොකද පුතේ? ආයවක් කියනවද ඔව් වාක්‍ය දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමේදී පළමු වැකියේ අදහසට හේතුව සම්බන්ධ කිරීමට මෙම පද භාවිතා කරයි. මෙම පද භාවිතා කරයි. We use these words to join sentences or to introduce the reason for something. යමකට හේතුව පැහැදිලි කරනවා නම් අපි ඒ වගේ වෙලාවෙදි වාක්‍ය සම්බන්ධ කරන්න පාවිච්චි කරන්නේ මේ වචන ටික. ඒ පොයින්ට් එක හරියද පුතේ? ඒක පැහැදිලි නේද? හේතුව ගැන කියවෙනවා නම් දෙවෙනි වාක්‍යයෙන් අපි මේ වචන පාවිච්චි කරනවා. ඒක හරියද? හරි. ඊළඟට ලියන්න ඊළඟ තරුව දාලා මෙහෙම. නමුත් because සහ because සහ because of because of යන පද අතර because සහ because of යන පද අතර භාවිතය විවිධ වේ. because සහ because of යන පද අතර භාවිතය විවිධ වේ. because සහ because of යන පද අතර භාවිතය විවිධ වේ. එතෙන්ටම ලියන්න පුතේ ඊළඟට because යන පදය සම්පූර්ණ වාක්‍ය සම්බන්ධ කිරීමටත් because යන පදය සම්පූර්ණ වාක්‍ය සම්බන්ධ කිරීමටත් because of යන පදය අසම්පූර්ණ ඒ කියන්නේ සම්පූර්ණ නැති අසම්පූර්ණ වාක්‍ය සම්බන්ධ කිරීමටත් යෙදේ.
හරි. උදාහරණ දෙක පැහැදිලිව පේනව නේද පුතේ? 1 සහ 2 1 and 2 පේනවනේ? ඔව් සර්. හරි. බලන්න පුතේ පළවෙනි එක I love English. I love English. පුතේ මේක සම්පූර්ණ වාක්‍යයක්. I කියන්නේ subject එක, love කියන්නේ verb එක, English කියන්නේ object එක. I love English. සම්පූර්ණ වාක්‍යයක්. මේ because වලට එහා පැත්තේ වචනේ වාක්‍ය ගැන හිතන්න. It is very important language. ඒකත් සම්පූර්ණ වාක්‍යයක්. It is very important language. ඒක ඉතා වැදගත් භාෂාවක්. එතකොට පුතේ දුවේ ඔයාලට පේනවා මේ because කියන වචනේ දෙපැත්තෙම තියෙන වාක්‍ය සම්පූර්ණ වාක්‍ය. හරිද? ඒ නිසා අපි මෙතන මැදට දානවා because කියන වචනේ. මොකද පිටිපස්සෙන් තියෙන්නේ complete sentence එකක්. හරි? complete sentence එකක්. පිටිපස්සේ තියෙන වාක්‍ය සම්පූර්ණ වාක්‍යයක්. හැබැයි ඊළඟට බලන්නකෝ. I hate friends. මට යාළුවෝ පේන්න බෑ. මං උන්ට කැමති නෑ. I hate friends. ඒක සම්පූර්ණ වාක්‍යයක්. ඒක හරි. මෙතනින් පිටිපස්සේ තියෙන වාක්‍ය හිතන්න. His works. පුතේ his works කියන්නේ ඔහුගේ වැඩ. හරිද? his works ඔහුගේ වැඩ. එතකොට ඒක සම්පූර්ණ වාක්‍යයක්ද? නෑ පුතේ. ඒක සම්පූර්ණ වාක්‍යයක් නෙවෙයි. එතකොට මෙතනදී යන්න පිටිපස්සේ තියෙන්නේ incomplete sentence. හරි? incomplete sentence එකක්. ඔන්න ඔය වගේ වෙලාවකදී පුතේ පිටිපස්සේ තියෙන්නේ සම්පූර්ණ වාක්‍යයක් නම් අපි because දානවා. පිටිපස්සේ තියෙන්නේ වාක්‍යයක කොටසක් නම් සම්පූර්ණ නැති වාක්‍යයක් නම් අපි because of දානවා. හරිද? වාක්‍ය කියද්දි පුතේ ඒක දැනෙනවා. I love English because it's very important language. ඒක කියාගෙන යන්න පුළුවන්. හරි. I hate friends because his works. වැරදි පුතේ. හරිද? I hate friends. මට යාළුවෝ පේන්න බෑ. මං උන්ට වෛර කරනවා because of අන්න මොකක් නිසාද? his works. ඔහුගේ වැඩ නිසා. ඒ කියන්නේ මෙයාට ඉඳපු එක යාළුවෙක් කරපු මොන හරි වැඩක් නිසා මෙයා යාළුවන්ට වෛර කරනවා. ඕක තමයි අදහස. I hate friends. මං යාළුවන්ට වෛර කරනවා because of his works. ඔහුගේ වැඩ නිසා. එතකොට මෙතන පිටිපස්සේ තියෙන අසම්පූර්ණ වාක්‍යයක්. අසම්පූර්ණ වාක්‍යයක්. මෙතන පිටිපස්සේ තියෙන්නේ සම්පූර්ණ වාක්‍යයක්. ඔක භාවිතය පැහැදිලිද පුතේ? හරි. ලියා ගන්න උදාහරණ දෙක උතනින්. ඊට අමතරව පුතේ මේකට අපිට දාන්න පුළුවන් I love English. මේ because සහ because of වෙනුවට මේ because වෙනුවට අපිට කැමති නම් අර අපි ඉගෙන ගත්ත අනිත් වචනයක් දාන්න පුළුවන්. හරි. owing to දාන්න පුළුවන්. හරි. due to දාන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මේ because වෙනුවට since දාන්න පුළුවන්. හරි. since. එතකොට ඒකේ ගැටලුවක් නෑ. ඔක්කොම භාවිතයන් ටික එකයි. ඒ නිසා මේ උදාහරණ දෙක ලියන්න මේ වචනත් මෙතෙන්ට දාන්න පුළුවන් බව පෙන්වන්න. මේක විතරක් වෙනම ලියා ගන්න. මොකද මෙතෙන්ට වෙන ඒවා දාන්න බෑ. අසම්පූර්ණ වාක්‍යයක් නම් අපි දාන්නේ because of ම තමයි. හරි. උදාහරණ ලියා ගන්නකෝ. සාමාන්‍යයෙන් විභාගයේ affixes එක එන්න ප්‍රශ්නෙට මේක එන්න පුළුවන්ද? පුතේ affixes කියන්නේ අනිවාර්ය කොටසක්. හරිද? affixes part එක ආයි පුතේ වෙනස් වෙන්නේ නැහැ. හරිද? affixes කියන කොටස හැම තැනකදීම අපිට ඕනේ. උපසර්ග කියන කොටස දැනුම පාවිච්චි කරලා තමයි අපි පේපර් එකේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයාගන්නේ. හරි? ඊට පස්සේ as දැම්මොත් ගැලපෙන්නේ නැහැ වගේනේ කියලා තියෙනවා. නෑ පුතේ as දැම්මත් ඕක ගැලපෙනවා පළවෙනි එකට. I love English as it is a very important language. හරි? ඒත් ගැලපෙනවා. ඕක වෙනස් වෙන්නේ නැහැ පුතේ. හරි. ඊට පස්සේ සෙව්මින් එක normal class පටන් ගත්තම grade 7 තියෙන්නේ කවද්ද? සෙව්මින් එකේ grade 7 තියෙන දවස තිබුණේ නම් පුතේ සඳුදා. හරි? තිබුණේ සඳුදා. එනිසා සඳුදාම වේවි.
පුතේ දරුවෙක් ප්‍රශ්නයක් එවලා තියෙනවා සර් ඔය වාක්‍ය ඉංග්‍රීසි කියන වචනේ e අකුර කැපිටල් එකම වාක්‍යක මැදදී කැපිටල් අකුරු ලියන්න පුළුවන්ද පුතේ ඉංග්‍රීසි කියලා සබ්ජෙක්ට් එකක නමක් ලියද්දී අපි වාක්‍ය කොහේ වුණත් මුල වුණත් මැද වුණත් අග වුණත් කොහේ වුණත් පාවිච්චි කරන්නේ කැපිටල් e හරිද ඒ කියන්නේ ඉංග්‍රීසි කියලා ලියද්දි විතරක් නෙවෙයි ඕක සිංහල කියලා ලිව්වත් s අකුර කැපිටල් හරි ඊට පස්සේ සබ්ජෙක්ට් එකක් විදියට විෂයක් විදියට අපි ඔතෙන්දී නමක් ලියනවා නම් එහෙම අවස්ථාවකදී පුතේ කැපිටල් අකුරක් පාවිච්චි කරන්න ඕනේ ඒ නැති වුණත් ඉංග්‍රීසි කියන වචනේ පුතේ e අකුර කොහොමටත් කැපිටල් හරි ඒක සිම්පල් ලියවෙන්නේ නැහැ ඒක කැපිටල්ම තමයි ලියවෙන්නේ හරි මේ channel එකේ පුතේ තියෙනවා සාමාන්‍යයෙන් ඔයාලගේ දැන් YouTube channel එක මම subscribe කරන්න කියලා තියෙනවානේ ඉතින් ඒකේ පුතේ 6 වසරේ 7 වසරේ 8 වසරේ 9 වසරේ 10 වසරේ 11 වසරේ පාඩම් ඔක්කොම වගේ තියෙනවා. ඒ කියන්නේ ඔන්ලයින් උගන්වන ඒවා ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ පාඩම් උනත් නිකන් බලන්න. හරිද? මොකද දැන් 10 වසරේ පාඩම් ටික බැලුවා කියලා පුතේ වැරද්දක් වෙන්නේ නැහැ. හරි. ඒකෙත් මේ දේවල් උගන්වපුවා තියෙනවා. හරි. ඊට පස්සේ තීර ප්‍රස්තාර වෘත්ත ප්‍රස්තාර විස්තර කිරීම ඔයාලට වගේම 10 වසරටත් කරලා තියෙනවා. ඒ නිසා ඒවට අදාළ ඒ 10 පාඩමක් ටිකක් බලන්න. හරි. ඔයාලා වෙලාව තියෙන විදියට ඔයාලට පුළුවන් ඒ කටයුතු ටික හදාගන්න. මොකද ලැන්ග්වේජ් එක ඇතුලේ පුතේ මේක ඇතුලේ ඔයාලට නොවැදගත් කියලා එකක්වත් නැහැ. 6 වසර ටික වැදගත්. හරි. දැන් අපි මේ කතා කරන සිම්පල් කැපිටල් ටික පටන් ගන්න 6න්. ඊට පස්සේ in on at prepositions ටික පටන් ගන්න 6න්. හරි. grade 6 වල ඉඳලා pronouns lesson එක පටන් ගන්න 6න්. එතකොට එතන ඉඳලා පුතේ මේ තියෙන හැම එකක්ම හරිද 6 වසරේ දරුවන්ට තියෙනවා ස්ත්‍රීලිංග පුරුෂලිංග පද. හරි ওই වගේ දේවල් පවා. එතකොට ඒවා පටන් ගන්න 6න් පුතේ. හරිද? 6 ඉඳලා ඉස්සරහට ඇවිත් තමයි ඔය 11 වසරේ O level එකට ෆේස් කරන්නේ. ඒ නිසා ඒ පාඩම් මාලා ඔයාලට බලන්න පුළුවන්. ඒ නිසා ඔයාලා නිකන් ඉන්න වෙලාවකදී ෆ්‍රී ටයිම් එකකදී බලන්න. හරි. ඊට පස්සේ අනිත් සබ්ජෙක්ට්ස් වලුණත් එහෙමයි. එහෙම වීඩියෝස් දානවා නම් පන්තිවල පොදුවේ දානවා නම් දැන් මගේ වීඩියෝස් පබ්ලික් තියෙන්නේ. හරිද? බලන්න පුළුවන්. එතකොට එහෙම පොදුවේ දානකොට පුතේ ඒ දේවලුත් ටිකක් බලන්න. හරි. මේක හරි. ඊළඟට අපි යන් පුතේ ඊළඟ වචන සෙට් එක ලියන්න. දැන් පළවෙනි සෙට් එක හරි. ඊළඟ වචන ටික ලියන්න though although even though හරිද though although even though වචන තුනම ලියලා අන්ඩර්ලයින් කරන්න though although even though though although even though හරි ලියන්න පුතේ යටතේ මෙහෙම අසමානතාවය හඟවමින් අසමානතාවය හඟවමින් අසමානතාවය හඟවමින් වාක්‍ය දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමේදී වාක්‍ය දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමේදී වාක්‍ය දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමේදී මෙම පද භාවිතා කරයි මෙම පද භාවිතා කරයි කලින් වචන ටිකේ පුතේ තේරුම එතනින්ම ලියලා තියෙනවා නම් හොඳයි මාතෘකාව ගාවින් උනත් නමුත් එහෙත් sorry කලින් ටික නිසා බැවින් හේතුවෙන් එහෙම තේරුම ලියන්න මේ වචන ටික ගාවින් මේ ටිකේ තේරුම ලියලා තියන්න උනත් නමුත් එහෙත් හරි ඒක මට කියන්න බැරි වුණා උනත් නමුත් එහෙත් උනත් නමුත් එහෙත් හරි මේකට අදාළ වාක්‍ය අපි ලිව්වේ අසමානතාවය පිළිබඳ අඟවමින් දක්වමින් වාක්‍ය දෙකක් සම්බන්ධ කිරීමේදී මෙම පද භාවිතා කරයි හරි ඒකටම ඊළඟ තරුව දාලා ලියන්න ඉතා දැඩි අසමානතාවයක් දක්වයි නම් ඉතා දැඩි අසමානතාවයක් දක්වයි නම්
ඉතා දැඩි අසමානතාවයක් දක්වයි නම් even though මෙන්න මේක පුතේ even though යන පදය භාවිතා කරයි even though යන පදය භාවිතා කරයි හරි මේ එක්සාම්පල් එක බලන්න මම හිතනවා පැහැදිලිව පේනවා කියලා Sri Lanka has a wide variety of biodiversity ශ්‍රී ලංකාවට තියෙනවා Sri Lanka has a wide variety එකක් කියන්නේ පුළුල් විවිධත්වයක් ඉතාම වැඩි විවිධත්වයක් of biodiversity එක කියලා කියන්නේ මේ තියෙන වෙනස්කම ජීව පද්ධතිවල තියෙන වෙනස්කම හරි අපි කියන්නේ අර ඒකට ලස්සන වචනයක් තියෙනවා මේ සෝබාදහමේ තියෙන තැන් වල තියෙන වෙනස්කම හරිද wide variety of biodiversity ජෛව විවිධත්වය අන්න වචනේ ජෛව විවිධත්වයේ ලොකු වෙනසක් තියෙනවා හරි ලොකු විවිධත්වයක් තියෙනවා ලංකාවේ ඊළඟ වාක්‍යය තියෙනවා it is a small country ඒක පුංචි රටක් එතකොට පුතේ මේකෙදි අපිට පේනවා පුංචි රටක් නම් ලොකු විවිධත්වයක් හරි ඒ ටික අසමාන අදහසක් ඒ කියන්නේ එකිනෙක නොගැලපෙන එකක් නමුත් පුතේ තියෙනවා හරි එතකොට අපි අදහසක් විදියට මෙතෙන්දි දාන්න පුළුවන් අපිට though although ඕන වචනයක් අපි although දාමු එතකොට අදහස හැදෙනවා හැම වෙලේම පුතේ මෙන්න මේ වචනේ අදහස එකතු කරන්නේ පිටිපස්සේ තියෙන වාක්‍යෙට හරිද ඒක හොඳට මතක තියාගන්න මේ තියෙන වචනේ අදහස එකතු කරන්නේ පිටිපස්සේ තියෙන වාක්‍යෙට එතකොට මෙතනදී අදහස නිර්මාණය වෙනවා මේ උනත් නමුත් එහෙත් කියන අදහස එකතු කරන්නේ පිටිපස්සේ වාක්‍යයට. ඒ නිසා වාක්‍ය ගැලපෙන්නේ මෙහෙමයි. Sri Lanka has a wide variety of biodiversity. ශ්‍රී ලංකාවේ ඉතාම පුළුල් විවිධත්වයක් තියෙනවා ජෛව විවිධත්වයේ. It is a small country. ඒක පුංචි රටක් උනත්. හරිද? ඒක එකතු කරේ පිටිපස්සේ තියෙන වාක්‍යයට. එතකොට වාක්‍ය මෙහෙම කියන්නත් පුළුවන්. ශ්‍රී ලංකාව පුංචි රටක් උනත් ලංකාවට තියෙනවා ඉතාම පුළුල් විවිධත්වයක් මේ ජෛව විවිධත්වයේ ඕක තමයි තේරුම. ඒ නිසා උදාහරණ වාක්‍ය ලියා ගන්න ඉක්මනට. මේකෙදි පුතේ අපිට දෝ දාන්නත් පුළුවන්, even දෝ දාන්නත් පුළුවන්. හැබැයි even දෝ දැම්මොත් ඒකේ අසමානතාවය ඉතා දැඩි කියලා තමයි අපිට ඇඟ වෙන්නේ. ඒ ඇරෙන්න ඔයාට කැමති වචනයක් දාන්න පුළුවන්. හරි. ලියා ගන්න උදාහරණ. හරි නේද? උදාහරණ ඉවරයි නේ පුතේ? නෑ සර්. හරි ඉවරයි. ඔව් සර්.
හරි. ඊළඟට මාතෘකාව ලියන්න පුතේ if, even if සහ unless. If, even if, unless. If, even if, unless. If, even if, unless. හරි. ඒ අර්ථය ලියන්න පුතේ මෙහෙම. සර් ඔව් පුතේ. ඕල්දෝ කියන මේ වචනේ තේරුම නමුත් එහෙත් තුනමයි තියෙනවද? ඔව් තුනටමයි තියෙන්නේ. although විතරක් නෙමෙයි පුතේ. although, though, even though ඔය වචන තුනටම තේරුම් තුනමයි තියෙන්නේ. හරිද? ඔය වචන දැන් although කිව්වොත් ඒකේ තේරුම උනත් නමුත් එහෙත් ඒ උනාට ඔය විදිහ අපි සිංහලෙන් විවිධ අදහස් කියනවා. ඒ වගේම even though කිව්වත් ඔය තේරුම් ටිකමයි තියෙන්නේ. හරි. if, even if, unless ලියන්න පුතේ යටත මෙන්න මෙහෙම. කොන්දේසියක් දැක්වීම සඳහා කොන්දේසියක් දැක්වීම සඳහා කොන්දේසියක් දැක්වීම සඳහා මෙම පද භාවිතා කරයි. මෙම පද භාවිතා කරයි. මෙම පද භාවිතා කරයි. ඒ යටතේ ඊළඟ ස්ටාර් මාක් එක ලියන්න. ධනාත්මක කොන්දේසියක් දැක්වීමේදී ධනාත්මක කොන්දේසියක් දැක්වීමේදී if සහ even if සහ even if ධනාත්මක කොන්දේසියක් දැක්වීමේදී if සහ even if යන පදද නැත යනාර්ථ කොන්දේසියක් නෙගටිව් කන්ඩිෂන් එකක් නැත යනාර්ථ කොන්දේසියක් ධනාත්මක ඍණාත්මක කියලා ලිව්වත් කමක් නැහැ. හරි ධනාත්මක කොන්දේසියක් දැක්වීමේදී if සහ even if යන පද භාවිතා කරන අතර ඍණාත්මක කොන්දේසියක් නැත්නම් නැත යනාර්ථ කොන්දේසියක් දැක්වීමේදී unless යන පදයද භාවිතා කරයි. හරි මම එකම වාක්‍ය ගත්ත පුතේ පැහැදිලි කරන්න පහසු නිසා එකම සෙන්ටෙන්ස් එක ගත්තේ. පළවෙනි එක තියෙනවා you will pass the exam. ඔබ විභාගය සමත් වේවි. You will pass the exam. You work hard. ඔයා මහන්සියෙන් වැඩ කරනවා නම්. හරිද විභාගය සමත් වෙන්න ඔයා මහන්සියෙන් වැඩ කරනවා නම්. එතකොට පුතේ පළවෙනි එකේ තියෙන පොසිටිව් අයිඩියා එකක්. ඔයා විභාගය සමත් වේවි මහන්සියෙන් වැඩ කරනවා නම්. ඒ නිසා අපි මේ වගේ තැනකට දාන්නේ if. හරිද ඒකේ තේරුම එකතු වෙන්නේ පිටිපස්සේ තියෙන වාක්‍යෙට. ඔයා මහන්සියෙන් වැඩ කරනවා. You work hard. ඔයා මහන්සියෙන් වැඩ කරනවා නම් ඔබ විභාගය සමත් වේවි. හරි. මේකේ තියෙනවා you want. මෙන්න මේකේ තියෙන්නේ will, මේකේ තියෙන්නේ want. ඔබ විභාගය සමත් නොවේවි. You won't pass the exam. ඔයා විභාගය සමත් නොවේවි. You work hard. මහන්සියෙන් වැඩ කරන්නේ වැඩ කරේ
නැත්නම් මහන්සියෙන් වැඩ කරන්නේ නැත්නම් එතකොට අන්න මෙතෙන්දී අපිට ගන්න වෙන්නේ unless හරි එතකොට අපි කියනවා you won't pass the exam ඔබ විභාගය සමත් වෙන එකක් නැහැ unless you work hard මහන්සියෙන් වැඩ කරේ නැත්නම් ඒ නිසා වෝන්ට් කියන්නේ විල් එකේ නෙගටිව් එකද? ඔව් want මෙතන හැදිලා තියෙන පුතේ මේ will not එකතු වෙලා හරිද will not තමයි මේකේ want කියලා කෙටි වෙලා තියෙන්නේ ඒක කෙටි කරාට පස්සේ තමයි want කියලා කියන්නේ හරි will not මම දීර්ඝ ස්වරූපෙ ලිව්වේ නැහැ කෙටි ස්වරූපෙ ලිව්වේ you will not pass the exam ඔබ විභාගය සමත් වෙන එකක් නැහැ unless you work hard වැඩ කරේ නැත්නම් ලියා ගන්න උදාහරණ දෙක හරි දැන් පුතේ මාතෘකාව ලියා ගන්න මේ කොටස් ටික අපි කවර් කරලා ඉවරයි මෙන්න මේ ටික මාතෘකාව ලියන්න ඊට පස්සේ till until so if you work hard මුලට දැම්මට කමන්නේ නැහනේ. කමක් නැහැ පුතේ කිසිම වැරද්දක් නැහැ if you work hard you will pass the exam එහෙම දැම්මට කිසිම ගැටලුවක් නැහැ ඊට පස්සේ මාතෘකාව කොටස ලියා ගන්න till until හරි till ඊළඟට until හරි ඒ යටතේ පුතේ මෙන්න මෙහෙම ලියන්න යම් කිසි සුවිශේෂී වෙලාවක් වන තෙක් යම් කිසි සුවිශේෂී වේලාවක් වන තෙක් යන අදහස හැඟවීමේදී මෙම පද යුගලය භාවිතා කරයි මෙම පද යුගලය භාවිතා කරයි හරි මෙතනදී පුතේ බලන්න උදාහරණ දෙක පළවෙනි එක මම ගත්තා she was waiting you ඇය
ඔබව අපේක්ෂාවෙන් සිටියා. She was waiting you. ඇය ඔබව අපේක්ෂාවෙන් හිටියා. You come. ඔයා එනවා. ඔයා එන තුරු. හරි. ඒ නිසා පුතේ මෙතෙන්දී අපිට දාන්න පුළුවන් till you come. හරි. එහෙම නැත්නම් until you come. ඒක ගැටලුවක් නැහැ. හරි. ඊළඟ එක it was a Sunday. ඒක ඉරිදා දවසක්. I was sleeping noon. I was sleeping until noon. ඔන්න ඒ විදිහට පුතේ අපිට තුරු කියන අදහස හංගවන්න දාන්න පුළුවන්. එතකොට මේකේ අදහස තමයි she was waiting. ඇය අපේක්ෂාවෙන් ඉන්නවා till you come. ඔබ එන තුරු. It was Sunday. ඉරිදා දවසක්. I was sleeping until noon. මම නිදා ගනිමින් හිටියා මධ්‍යහනය වෙනකන්. හරි. උදාහරණ දෙක ලියාගන්න. සර් පළවෙනි එක යූ දෙකක් දාලා තින්නේ. කොතනද පුතේ you දෙකක්? ඒකේ පළවෙනි එක she was waiting you. හරි. ඇය ඔබ එනතුරු රැඳී she was waiting you. ඇය ඔබ එනතුරු රැඳී හිටියා. හරි. until or till you come. ඔබ එනතුරු. ඒකේ පුතේ පළවෙනි කොටස කියන්නේ she was waiting you. ඇය ඔයා එනකන් හිටියා කියන එක. හරි. ඊට පස්සේ ඊළඟ වාක්‍යය තියෙන්නේ you come. ඔයා එනවා කියන එක. හරි. මේක පුතේ come නෙවෙයි came වෙන්න ඕනේ. අන්න එතන තමයි mistake එක තියෙන්නේ. you came කියන්නේ ඔයා ආවා. හරි. ඒ කියන්නේ මෙතනදී අදහස ඇය ඔබ එනතුරු රැඳී හිටියා ඔයා එන ඒ කියන්නේ ඔබ එන වෙලාව වෙනකන් ඉඳියා කියන එක. she was waiting you. මොකක් වෙනකන්ද ඒ හිටියේ? හරි. you came. මෙතන තව you එකක් තියෙනවානේ. හරි. දැන් හරි පුතේ she was waiting till you come. දැන් හරි. sorry. එතකොට මේකේ අදහස පුතේ අය ඔබ එන තුරු රැඳී හිටියා කියන එක. she was waiting ඊට පස්සේ till you come. ඔබ එන තුරු. හරි. till you came. හේතුව පුතේ past idea එකක් තියෙන්නේ was. අතන came. හරි. ලියා ගන්නකෝ. හරිද පුතේ? හරි සර්. ඊළඟට මාතෘකා කොටස ලියන්න පුතේ. when and while. when and while මේ වචන දෙක ලියන්න. when and while. when and while. when and while. when and while. හරි. ඒකට ලියන්න පුතේ මෙහෙම. යම්කිසි ක්‍රියාවක් හෝ සිද්ධියක් කරන හෝ සිදුවෙන අතරවාරයේ
සිදු වූ තවත් ක්‍රියාවක් සිදු වූ තවත් ක්‍රියාවක් ගැන හැඟවීමේදී මෙම පද භාවිතා කරයි මෙම පද භාවිතා කරයි මෙම පද භාවිතා කරයි ඊළඟ තරුව මෙන්න මේක තමයි ඉතාම වැදගත් එක පුතේ මං ඊයේ අර කතා කරද්දි when කියන වචනයට කිව්වනේ past ideas එක යෙදෙන්නේ කියලා එනිසා while සහ when අතර වෙනස ඕක එක පැහැදිලිව ලියා ගන්න when යන පදය when when යන පදය අවස්ථාවක් when යන පදය අවස්ථාවක් සිදුවන අතරවාරයේ අවස්ථාවක් යම් අවස්ථාවක් කියලා දැම්මනම් පුතේ තවත් හොඳයි when යන පදය යම් අවස්ථාවක් සිදුවන අතරවාරයේ තවත් යමක් සිදු වූ බව හොඳේ ඒක හොඳට මතක තියාගන්න තවත් යමක් සිදු වූ බව පෙන්වීමට යොදයි එහිදී when යන පදය සමග එහිදී when යන පදය සමග යෙදෙන වැකියේ ක්‍රියාව අතීත කාලයෙන් තිබිය යුතුය ඊළඟට ලියන්න එතෙන්ටම ඊළඟ තරුව while යන පදයත් while while යන පදයත් එලෙසම යෙදෙන අතර ing ක්‍රියාපද ing ඒ කියන්නේ present participle කියන එක ing ක්‍රියාපද සමග භාවිතා වේ while යන පදයත් එලෙසම යෙදෙන අතර ing ක්‍රියාපද සමග භාවිතා වේ අතීත ක්‍රියාපද නෙවෙයි ing verbs ඒක හොඳට ඔළුවේ තියාගන්න හරි දැන් බලන්න මේ වාක්‍ය දෙක පුතේ මේකේ පළවෙනි එක I played cricket මම ක්‍රිකට් ක්‍රීඩා කළා හරි කළා ඒක past ඒක අපිට අවුලක් නෑ ඒක නෙවෙයි අපිට වැදගත් වෙන්නේ while කියන එකට පිටිපස්සේ තියෙන වාක්‍ය හරිද I was young පුතේ was කියලා කියන්නේ අතීත ක්‍රියාවක් හරි වුණා හිටියා හරි I was young එතකොට මම තරුණ කාලෙදී
හරි ඒකයි මේකේ අදහස I was young මම තරුණයෙක් වෙලා ඉඳපු කාලේ හරි මං ක්‍රිකට් ක්‍රීඩා කළා එහෙමයි එන්නේ එතකොට මෙතෙන්දි දාන්නේ පුතේ අතන තියෙන was විතරයිනේ ඒක past verb එකක් අතීත ක්‍රියාවක් හරි වෙන ing කියලා ක්‍රියාපදයක් එතන යෙදිලා නැහැ ඒ නිසා අපි එතෙන්ට select කරනවා when හරි when I was young මම තරුණ කාලෙදී මම තරුණයෙක් වෙලා ඉන්නකොට මොකද when කියන එකේ තේරුම විට කොටහමනේ when කියන එකේ තේරුම විට කොටහම මම තරුණයෙක්ව ඉන්න විට මම තරුණයෙක්ව ඉන්නකොට හරි මම ක්‍රිකට් ක්‍රීඩා කළා ඊළඟට දෙවෙනි වාක්‍ය බලන්න my mother was cooking මගේ අම්මා උයමින් හිටියා මේකේ තියෙන්නේ පුතේ ing verb එකක් and ඊළඟට බලන්න පිටිපස්සේ වාක්‍ය I was reading මේක පුතේ was reading මෙන්න දැන් was දැකපු ගමන් කලබල වෙන්න එපා was දැකපු ගමන් හිතන්න එපා අතීත ක්‍රියාවක් කියලා අතීත තමයි හරි මේක past continuous ඒකේ ing ක්‍රියාවක් තියෙනවා ඊට පිටිපස්සේ වාක්‍යයේ ඒ කියන්නේ while යෙදෙන තැන මේකට පිටිපස්සේ ing verb එකක් තියෙනවා ඒ වගේ වෙලාවට අපි මැදට use කරන්නේ while මොකද ing ක්‍රියාපද හරිද while I was reading a book තේරුම මම පොතක් කියවමින් ඉන්න අතරතුර අම්මා උයමින් හිටියා හරිද මම පොතක් කියවමින් ඉන්න අතරතුර අම්මා උයමින් හිටියා ඒකයි while මේකේ තේරුම මම තරුණයෙක්ව ඉන්න විට ක්‍රිකට් ක්‍රීඩා කළා පැහැදිලිද පුතේ ඔක හරිද මේක ලියා ගන්නකො උදාහරණ දෙක හරි නේද පුතේ හරිද හරි සර්. හරි ඊට පස්සේ පුතේ මෙතනින් after සහ before කියන වචන මම note එකේ දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ after කියන්නේ පසුව පස්සේ before කියලා කියන්නේ පෙර හරිද සාමාන්‍යයෙන් අපි ඔහොමයි ඔක පාවිච්චි කරන්නේ නැහැ ලියමුකෝ එකත් after සහ before ලියාගන්න මාතෘකාව ලියන්න after සහ before පොඩියටම හරි වාක්‍යයක් මම එතෙන්ට දෙන්නම් after සහ before හරි ලියන්න මෙහෙම යම් සිද්ධියකට පෙර ඒ යටතේ ලියාගෙන යන්න යම් සිද්ධියකට පෙර යමක් සිදු වූ බව පෙන්වීමේදී එහෙම නැත්නම් සිදු වෙන බව පෙන්වීමේදී දෙකම එකයි දෙක කියන්නේ කාල දෙකටම අයිති present past ඕන එකක් සිදු වෙන බව සිදු වූ බව පෙන්වීමේදී before before the යම් සිද්ධියකට පසුව යමක් සිදු වූ බව පෙන්වීමේදී after යන පදයේද යම් සිද්ධියකට පසුව යමක් සිදු වූ බව පෙන්වීමේදී after යන පදයේද භාවිතා කරයි
සාහිත්‍ය වාක්‍ය කියනවාද? ඒකම කියන්න මතක නෑ පුතේ මම ඒ කිව්ව අදහස ආයි කියන්නම්. යම්කිසි සිද්ධියකට පෙර යමක් සිදුවන බව පෙන්වන්න යම්කිසි සිද්ධියකට පෙර යමක් සිදුවන බව පෙන්වීමට before යන පදයේද යම් සිද්ධියකට පසුව යමක් සිදුවන බව පෙන්වීමට after යන පදයේද භාවිතා කරයි. හරිද පුතේ? ඒ ප්‍රශ්නය අපු දරුවා හරිද? හරි. ඊට පස්සේ වැදගත්ම දේ මෙන්න මේක පුතේ. පහලින් තරුවක් දාලා ලියන්න ඊළඟට. before සහ after යන පදවලට පසුව before සහ after යන පදවලට පසුව ing වලින් අවසන් වන ක්‍රියාපද එහෙම නැත්නම් ing ක්‍රියාපද භාවිතා කරයි. භාවිතා කරයි. හරි. බලන්න පුතේ උදාහරණේ. We have to clean this room. එතකොට අපි හොඳට මතක තියාගන්න ඕන දේ තමයි before සහ after කියන ඒවත් එක්ක පිටිපස්සේ තියෙන්නේ ගොඩක් දුරට ing ක්‍රියාපද. හරිද? We have to clean this room. තේරුමේ හැටියට තමයි ඊටු ටික දාන්න ඕනේ. We have to clean this room. අපි මේ කාමරය අස් කරන්න ඕනේ. හරි? පිරිසිදු කරන්න ඕනේ. Having dinner. සාමාන්‍යයෙන් පුතේ room එක පිරිසිදු කරන්නේ අපි හිතමු පස්සේ කියලා. එතකොට අපි ගන්නවා තේරුමේ හැටියට මේකට before දැම්මත් වැරදි නෑ පුතේ. dinner එක රෑ කෑම ගැනීමට පෙර කාමරය පිරිසිදු කළ යුතුයි. කාමරය රෑ කෑම ගැනීමට පසු කාමරය පිරිසිදු කළ යුතුයි. දෙකම එකයි. නමුත් මෙතෙන්දි මම select කරනවා answer එක විදියට after. හරි? after having dinner. ඊළඟ එක තියෙනවා පුතේ. They had decorated the temple. They own had decorated. Decorate කියන්නේ පුතේ සරසනවා. Decorated කියන්නේ සරසලා. Had කියන්නේ තිබුණා. එතකොට they had decorated කියන්නේ own සරසලා තිබුණා the temple පන්සල celebrating the Vesak. Vesak එකට කලින් සරසන්නේ. ඒ නිසා before celebrating the Vesak. වාක්‍ය දෙක ලියාගන්න. හරි. ඊළඟ එක පුතේ ලියන්න. මේ දෙක ලියලා ඉවරයි නේද පුතේ? හරි. ඊළඟට දරුවා ලියන්න. ඊළඟට මාතෘකාව ලියන්න as long as. As long as. As long as. හරිද පුතේ? මේ වාක්‍ය ලියපු දරුවත් ලියලා ඉවරද? හරි. as long as ලියන්නේ යටතේ මෙහෙම. අනාගතයේ
සැලසුම් කළ කාලයක් දක්වා අනාගතයේ සැලසුම් කළ කාලයක් දක්වා යම් දෙයක් සිදු කරන බව යම් දෙයක් සමාතෘකාවයි කියන්නේ. as long as මාතෘකාව ඊළඟට භාවිතය අනාගතයේ යම් කාලයක් දක්වා සැලසුම් කළ යමක් හෝ සර් ඔව් අර යම් දෙයක් සිදු කරන බව කියන කිව්වේ. මට ඒ කිව්වේ කායි කියන්නකො පුතේ අනාගතයේ සැලසුම් කළ කාලයක් දක්වා යම් දෙයක් සිදු කරන බව. අනාගතයේ යම් සැලසුම් කළ කාලයක් දක්වා යමක් සිදු කරන බව හෝ අනාගතයේ යම් කාලයක් වන තෙක් යමක් කළ හැකි බව පෙන්වීමේදී මෙම පදය යොදයි. පෙන්වීමේදී මෙම පදය යොදයි. හරි සරල උදාහරණයක් පුතේ තියෙන්නේ. ඒකේ අදහස් අපි හිතලා තමයි ගොඩනගන්න ඕනේ. මෙච්චර මේ විදිහේ වෙනකන් මේ විදිහේ අදහසක් තමයි කියන්නේ කියලා. You can live here. ඔයාට මෙහෙ ජීවත් වෙන්න පුළුවන්. හරි. As long as you like. ඔයා කැමති තරම් කාලයක් ඔයාට මෙහෙ ජීවත් වෙන්න පුළුවන්. ඔයා කැමති තරම් කාලයක් ඔයාට මෙහෙ ජීවත් වෙන්න පුළුවන්. You can live here. ඔයාට පුළුවන් මෙහෙ ජීවත් වෙන්න. As long as you like. ඔයා කැමති තරම් කාලයක්. හරි ඕකම පුතේ ඔය විදියටම හරි ඔය අදහස් ඔය විදියටම අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ as soon as සහ as far as වලට. ඒ නිසා ඒකට අදාළ සටහන මම මෙහෙම දාන්නම්. ඔයාලත් ඒක ලියා ගන්න. as soon as කියන්නේ ඉක්මනින් කියන එක. හරි ඉක්මනින්. ඒකට අදාළ වාක්‍යයක් මම මෙහෙම ලියන්නම්. You have to complete the project as soon as possible. As soon as possible. අදහස තමයි පුතේ you have to complete the project. ඔයා ව්‍යාපෘතිය සම්පූර්ණ කළ යුතුයි as soon as possible. හැකි ඉක්මනින්. එතකොට මේකේ possible කියන වචනෙට මේ අදහස එකතු කරන්නේ as soon as වලින්. හැකිතාක් ඉක්මනින් ඔබ ව්‍යාපෘතිය සම්පූර්ණ කළ යුතුයි ඉක්මනින්. හරි ඒ තේරුමට තමයි as soon as පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ පුතේ මේ උදාහරණෙ මකන්නම්. You can live here as long as you like. ඔයාට මෙහි ජීවත් වෙන්න පුළුවන් හැකිතාක් කැමති තරම් කාලයක්. ඊට පස්සේ as soon as වලට ඕක ලියා ගන්න. සහ as far as ඒකත් ඔය විදියටමයි යෙදෙන්නේ. as far as ඒකේ තේරුම දුරට. හරි සාමාන්‍යයෙන් අපි කියන්නේ කොයි පුළුවන් තරම් දුරකට කියලා. හරි මේ විදියටම වාක්‍යයක් ඔයාලට ගන්න පුළුවන්.
sir as soon as වල complete කරන්න යුතුයි කියලා අර්ථය ආවේ කොහොමද? මොකද්ද පුතේ? complete කරන්න යුතුයි කියලා project එක. යුතුයි ඕනේ කියන අදහස එන්නේ පුතේ have to වලින්. හරි. ඔයා සම්පූර්ණ කරන්න ඕනේ ව්‍යාපෘතිය as soon as possible හැකි ඉක්මනින්. එතකොට හැකි ඉක්මනින් ඔබ ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න ඕන. සම්පූර්ණ කරන්න කළ යුතුයි. ඒ විදිහේ අදහස එන්නේ පුතේ have to වලින්. හරිද? මෙතෙන්ට ඔයාලට වෙනස් කරන්න පුළුවන්. have to, should, එහෙම නැත්නම් must, modal verbs මම කියවනේ අද උගන්වන්න වෙලා මදි වෙයි. ඒ models කොටසත් මම අද උගන්වනවා කියලා කිව්වේ. එතකොට මෙතෙන්දී අපිට කැමති model එකක් දාන්න පුළුවන්. You can complete the project. ඔයාලට පුළුවන් ව්‍යාපෘතිය සම්පූර්ණ කරන්න හැකි ඉක්මනින්. හරි. ඔයා සම්පූර්ණ කළ යුතුමයි කිව්වොත් you must complete the project as soon as possible. ඒ විදිහට model එකෙන් තමයි ඒ තේරුම ආවේ. හරි. මෙතනදිත් ඒ විදිහම අදහසක් එන්නේ. You have to complete your task. හරි. task කියන්නේ පුතේ වැඩේ. හරි. ඔයාලට පවරපු කටයුත්ත ඔබ සම්පූර්ණ කළ යුතුයි as far as you can. මෙතන දෙනවා ඔබට පුළුවන් තරම් දුරට. හරිද? මෙතෙන්දි තේරුම ඔබට පුළුවන් තරම් දුරට. You can තේරුමෙන් එහෙමයි. එතකොට you have to complete your task. ඔයාගේ කටයුත්ත කර්තව්‍ය සම්පූර්ණ කරන්න ඕන as far as you can. ඔයාට පුළුවන් තරම් දුරට. ඒ කියන්නේ පුළුවන් තරම් ප්‍රමාණයක් කරන්න කියන එක තමයි මේකේ අදහස. මේකත් ලියා ගන්න. as far as ඔපතේ ඔය ස්පෝකන් වලදී කතාබහේදී නිතර පාවිච්චි වෙන කොටස්. as soon as far as දෙන්නෙක් ඉතුරුයි as well as and whenever. මේක ලියලා ඉවර වෙච්ච ගමන් කියන්නේ ඉවරයිද පුතේ? ඔව් සර්. ඉවරයි සර්. හරි. ඊළඟට පුතේ ලියන්න මාතෘකාව as well as. as well as. as well as. පුතේ මයික් එකක් ඔන්න එකේ තියෙනවා. කවුරු හරි දුවෙකුගේ as well as. as well as. හරි. ලියන්න මෙහෙම. යම්කිසි දෙයකට අමතරව යම්කිසි දෙයකට අමතරව යම්කිසි දෙයකට අමතරව යන අර්ථයෙන් යම්කිසි දෙයකට අමතරව යන අර්ථයෙන් as well as යම්කිසි දෙයකට අමතරව යන අර්ථයෙන් යම්කිසි දෙයකට අමතරව යන අර්ථයෙන් යම්කිසි දෙයකට අමතරව යන අර්ථයෙන් යම් අදහසක් එකතු කිරීමේදී සර් මේ අමතරව යන අර්ථයෙන් as well as කියලා කිව්වේ වාක්‍යය. යම්කිසි මොකද්ද පුතේ කිව්වේ? යම්කිසි දෙයකට අමතරව යන අර්ථයෙන් as well as. යම්කිසි දෙයකට අමතරව යන අර්ථයෙන් as well as
යන පදය භාවිතා කරයි. ඇත්තරම් පුතේ ඕකේ ඔය as well as කියන එකේ තේරුම අපි ගන්නේ එසේම කියලා. එසේම කියන්නේ පුතේ ඒකේ යටි හැංගිච්ච අදහස තමයි ඒකට අමතර තව එකක් තියෙනවා කියන එක. ඒ වගේම එසේම කියන අදහස අපි ගන්න ඒකට. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම වාක්‍යයක් අපි බැලුවොත් මෙහෙම බලමුකෝ. I like to visit Japan හරි ඔය විදිහ එකක් කියලා හිතමු. I like to visit මම යන්න කැමති Japan ජපානයට ඊටත් අමතරව මම යන්න කැමති කොහෙටද? චීනෙට. එතකොට මම කියනවා I like to visit Japan මම යන්න කැමති ජපානයට as well as China එසේම චීනයටත්. තේරුම හැදෙන්නේ එහෙමයි. එතකොට මෙතෙන්දී අපි දාන ප්‍රකාශනය තමයි as well as. හරි as well as මේකෙදි පුතේ කෙනෙක්ට or දාන්න පුළුවන්. එතකොට අදහස වෙනස්. හොඳද? I like to visit Japan මම ජපානයට හෝ චීනයට යන්න කැමතියි කියලා තේරුම වෙනවා or දැම්මොත් or ඒක දාන්නත් පුළුවන්. හරි. නමුත් අපි මෙතෙන්දි තේරුම ගන්නේ මම ජපානයට අමතරව යන්න කැමති තව කොහෙටද? ඒ චීනෙට. ඒ නිසා I like to visit Japan මම ජපානයට යන්න කැමති as well as China එසේම චීනයටත්. තේරුමෙන්නේ එහෙමයි. මම ජපානයට යන්න කැමති එසේම චීනයටත්. ලියන උදාහරණේ. ඒකත් හරි. ලියන්න පුතේ අන්තිම මාතෘකාව මේක ඉවරයි නේ ලියලා. අද මේකේ තව කොටසක් තියෙනවා. ඒ කොටසත් ඉවර කරන්න ඕනේ. මොකෝ conjunctions ආයි දවසකට තියාගන්න බෑ. කාට හරි 6:00ට ක්ලාසස් තියෙනවද? නැත. හරි එහෙනම් ගැටලුවක් නැහැ. චුට්ටක් අපි චුට්ටක් එහෙට මෙහෙට වෙනකන් වැඩේ කරගෙන යමු. ඊට පස්සේ පුතේ ලියන මාතෘකාව whenever ඕනෑම විටක whenever වාක්‍යයක් දෙන්නේ නැහැ පුතේ තේරුම ඕක ඕනෑම විටක කියන එක whenever අපි ලියමු මෙහෙක උදාහරණයක් මෙහෙම සරලයි I will help you මම ඔබට උදව් කරන්නම් I will help you you need ඔබට අවශ්‍ය හරිද ඔබට අවශ්‍ය ඕනෑම විටක මම ඔබට උදව් කරන්නම් I will help you whenever you need ඔබට අවශ්‍ය ඕනෑම විටක මම ඔබට උදව් කරන්නම් එතකොට ඕනෑම විටක කියන අදහස හඟවන්නේ අපි whenever වලින් ලියාගන්න හරි ඉවරයි නේද පුතේ 6:30ට මැත්ස් ක්ලාස් තියෙනවා 6:30ට විද්‍යාපන්ති තියෙනවා මයික් එකකින් කියන්න නැති වුණාට මෙසේජස් නම් එනවා පුතේ හරි 6:30ට මැත්ස් ක්ලාස් 6:30ට විද්‍යාපන්ති හරි එහෙම වුණොත් මේ කොටස ඊළඟ දවසේ මම කරන්නම් ඊතුරු කොටස හැබැයි වචන ටික ලියලා අපි ඉස්සරහට යන් භාවිතය විතරක් ඊළඟ දවසේ කරමු 6:30ට මැත්ස් ක්ලාස් මේ වඳුරඹ ළමයින්ගෙන් එන්නේ නේ හරි අර ටීචර්ගේ මැත්ස් ක්ලාස් එකද පුතේ
නෑ සර්. හරි. කාගේද එහෙනම් මේ මැත්ස් එක? හරි. අපි අංගපතේ ඉස්සරහට හරි කමක් නැහැ පුතේ. වැදගත් විෂයක් මං හිතන්නේ ක්ලාසස් මේ හරි දරුවන්ටත් තියෙනවා. දිනිතිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. වඳුරන් බයත් කිව්ව හරි. සැලකිය යුතු පිරිසකට මැත්ස් ක්ලාස් තියෙනවා. ඊට පස්සේ සයන්ස් ක්ලාස් උත් තියෙනවා. හරි කමක් නැහැ. අපි 6:00ට ඉවර කරමු. මට තව විනාඩි 14ක කාලයක් තියෙනවා. ඒ 14 මට පුළුවන් මේකේ ඊළඟ කොටසේ හැඳින්වීම කරන්න. දැන් අහන්න. හරි. පුතේ ಜಾති තුනක් තියෙනවා කියලා මං කියවනේ conjunctions වල. පළවෙනි එක තමයි coordinating conjunctions. ඒ ටික හරි fan boys. ඒකත් අද මං කතා කරා. ඊළඟ කොටස තමයි subordinating conjunctions. ඒ කොටස තමයි දැන් ඉවර කරේ. සහ ඊට පස්සේ පුතේ අපිට තියෙන කොටස තමයි correlative conjunctions. හරි. correlative conjunctions. හරි. පුතේ correlative conjunctions කියලා අපි කියනවා යුගල ලෙස භාවිතාවන සංදි. යුගල විදියට යුගලයක් විදියට භාවිතා වෙන සංදි පදවලට අපි කියනවා correlative conjunctions කියලා. ඒ යටතේ පුතේ පළවෙනියා අපි ගන්න වචනය තමයි both and. ඊට පස්සේ ඊළඟට අපි ගන්න එක්කෙනා තමයි either or. ඊට පස්සේ ඒකෙම නෙගටිව් එක්කෙනා neither no. සහ ඊට පස්සේ අපි ගන්නවා not only but also. not only but also. සහ ඊට පස්සේ අපි ගන්නවා මේ වැදගත්ම ටික පුතේ. හරිද? තව තියෙනවා. ඒකත් කියන්න ඕනේ මේ ඇවිල්ලා වැදගත්ම ටික තව තියෙනවා. හරි? ඔයාලට ඕන කරන්නේ ඔච්චරයි. ඒ නිසා මෙන්න පළවෙනි අපතේ both and තේරුම එනවා දෙදෙනාම හෝ දෙදෙනාම හෝ දෙකම තේරුම එන්නේ ඕක. either or කියන්නේ දෙකෙන් හෝ දෙදෙනාගෙන් කවුරු හෝ. ඊට පස්සේ neither no කියලා කියන්නේ දෙදෙනාගෙන් එහෙම නැත්තම් දෙකෙන් කෝකවත් නෙවෙයි. කෝකවත් නෙවෙයි. ඊට පස්සේ not only but also කියන්නේ එපමණක් නෙවෙයි. ඒ වගේම සහ whether or කියන්නේත් කෝක හෝ කියන එක මොකක් හරි. එහෙම නැත්නම් අපි කියන්නේ මොකක් හෝ කියලා. හරි. ඔන්න ඕක තමයි මොකද පුතේ? හතරවෙනි එක පේන්නේ නැහැ සර්. හරි මං කියන්නම් පුතේ. පළවෙනි එක්කෙනා correlative conjunctions මාතෘකාව ලියා ගන්නකෝ. correlative conjunctions කියලා මාතෘකාව ලියන්න. ලියන්න යුගල ලෙස භාවිතා වන සංදි පද. ඒ කියන්නේ පුතේ මේවා මේ යුගලයෙන් එකක් විතරක් යෙදෙන්නේ නැහැ. යෙදෙනවා නම් යුගලයම යොදන්න ඕන. හරිද? both දැම්මොත් and දාන්න ඕනේ. either දැම්මොත් or දාන්න ඕනේ. neither දැම්මොත් no දාන්න ඕනේ. not only තිබුණොත් අනිවාර්යෙන් ඒ වාක්‍ය but also තියෙන්න ඕනේ. whether or. එනිසා ඔන්න ඕක තමයි පුතේ භාවිතය. මේ වචන අපි අහලා තියෙනවා. හරිද? මේ සියලු වචන ඔයා භාවිතා කරලා තියෙනවා grade 9 වලින් මෙහා ඔබට මේ සියලු වචන ඔයා පාවිච්චි කරලා තියෙනවා. එතකොට පුතේ ලියා ගන්නකො මාතෘකාව. හරි. ඉවරයිද ලියලා? ඉවර නම් මේ ටික පහලට ලියන්න තේරුම ලියන්න ඉඩ තියලා මම තේරුම කියන්නම්. both and either or neither no
not only but also and whether or. ඉවරයි සර්. ලියලා ඉවරයි. හරි. ලියන්න පුතේ both and කියන්නේ දෙදෙනාම හෝ දෙකම both සර් තාම ලියනවා. තාම ලියනවාද? හරි පුතේ. හරිද පුතේ ඉවරයිද ලියලා? ඔව් සර්. හරි. ලියන්න. both and කියන්නේ දෙදෙනාම හෝ දෙකම දෙදෙනාම හෝ දෙකම ඊළඟ එක either or කියන්නේ දෙකෙන් කෝක හෝ දෙදෙනාගෙන් කවුරු හෝ දෙකෙන් කෝක හෝ දෙදෙනාගෙන් කවුරු හෝ දෙකෙන් කෝක හෝ දෙදෙනාගෙන් කවුරු හෝ ඊළඟට neither nor කියන්නේ දෙදෙනාගෙන් කවුරු හෝ නෙවෙයි දෙදෙනාගෙන් කවුරු හෝ නෙවෙයි ඒකටම ලියන්න දෙකෙන් කෝක හෝ නෙවෙයි දෙදෙනාගෙන් කවුරු හෝ නෙවෙයි දෙකෙන් කෝක හෝ නෙවෙයි ඊළඟ එක not only but also කියන්නේ එපමණක් නෙවෙයි ඒ වගේම එපමණක් නෙවෙයි ඒ වගේම එපමණක් නෙවෙයි ඒ වගේම ඊළඟට whether or කියන්නේ කෝක හෝ එහෙම නැත්නම් මොකක් හෝ කෝක හෝ එහෙම නැත්නම් මොකක් හෝ හරි මං හිතනවා පුතේ ඉවරයි කියලා ඒ නිසා මෙතනින් එහා කොටස දැන් 25යි මේ වචන භාවිතා වෙන්නේ කොහොමද කියන එක මං ඊළඟ දවසේ කියන්නම් මේක පුතේ හරි සරලයි both my father and mother මගේ මව හෝ මව සහ පියා දෙන්නගෙන් දෙන්නම හරි දෙදෙනාම හෝ දෙකම both my mother and father මගේ මව සහ පියා හරි ওই විදියට හරි සරල යෙදීම් තියෙන්නේ මේකේ නිකන් බැරෑරුම් වගේ පෙනුනට either or කියන්නේ දෙකෙන් මොකක් හරි හරි I would like to drink either coffee or tea මම බොන්න කැමති එක්කෝ තේ නැත්තම් කෝෆි හරි ඕකයි අදහස neither nor කියලා කිව්වොත් ඒකම නෙගටිව් එක හරි ඒකෙම නෙගටිව් එක මේක පාවිච්චි කරනවා වගේ මේකේ නෙගටිව් අයිඩියා එක කියන්නේ මෙහෙමයි දෙකෙන් කෝක හෝ කැමති නම් ඒක දෙකෙන් මොකකටවත් කැමති නැත්තම් neither nor දානවා ඊළඟට not only but also කිව්වට පස්සේ පමණක් නෙවෙයි ඒ වගේම අපි ඒකට ඇඩිෂනල් කරුණු එකතු කරනවා අමතර කරුණු එකතු කරනවා හරි
ඊට පස්සේ whether or ඒකත් දෙකෙන් මොකක් හෝ කියන අදහස අපි භාවිතා කරනවා. මේකේ දීර්ඝ පැහැදිලි කිරීම අපි ඊළඟ දවසේ කතා කරමු. මට මතක් කරන්න මේ කොටස ඉවර කරලා මොඩල්ස් කොටස කරනවා කිව්වා කියලා. හරිද? අනිවාර්යෙන් මතක් කරන්න. මොකද අමතක වුණොත් මට මතක් කරන්න මේ කොටස ඉවර කරලා මේක ඉවර කරලා අපි මොඩල්ස් වලට යනවා කිව්වා කියලා. හරි. අද කොටසේ මොන හරි ගැටලු තියෙනවද පුතේ? අද කතා කරපු කොටසේ මොනවා හරි ගැටලු තියෙනවද? නෑ සර්. හරි good. එහෙනම් පුතේ මෙහෙමයි. දරුවෝ විදියට මතක තියාගන්න ඔයාගේ විභාගය ලොකුවට කල් යනවා කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න එපා. මොකද දැනට කියලා තියෙන විදියට ඔක්තෝබර් මාසෙදී උසස් පෙළ විභාගය තියෙනවා. ඉතින් ඔයාලගේ විභාගය මං හිතන්නේ උසස් පෙළ වගේ විභාගයක් පිළිබඳ එහෙම තීරණයක ඉන්නවා නම් ඔයාලගේ විභාගය පිළිබඳ අන් කවර කතාවද? හරිද? මොකද පුතේ උසස් පෙළ ලියන දරුවන්ට පහුගිය අවුරුද්දෙත් මං හිතනවා අසාධාරණයක් වුණා කියලා. ඉතින් මේ අවුරුද්දේ ළමයි ගොඩක් ඉස්කෝලේ ගිහිල්ලාම නැහැ. හරි. මේ අවුරුද්දේ උසස් පෙළ ලියන අය ඉස්කෝලේ ගිහින් නැහැ පුතේ. හරිද? ඉතින් මං ඒක පැහැදිලිව දන්න කාරණාවක්. එතකොට දැන් එහෙම වුණාට පස්සේ එහෙම වෙලාත් ඔක්තෝබර් වල විභාගෙ තියෙනවා කියන්නේ දැන් තාම මේ ජූලි, හරි අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්. එතකොට අගෝස්තු, සැප්තැම්බර් ඒගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලාම නැතුව මාස දෙකකින් ඒ කියන්නේ සාමාන්‍ය කාලයට වඩා මාස දෙකයි පස්සට ගියා අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්. හැබැයි ඔයාලගේ එකත් එහෙම මාසයක් කල් යන්න පුළුවන්. ඒ කියන්නේ අර නිකන් කල් දැම්ම කියලා පෙන්නන්න වගේ. ඒ ඇරෙන්න මං හිතන්නේ කල් යාවි කියලා. ඒක රජේ වැඩක් පුතේ. කල් යවනවද නැද්ද කියන එක එයාලගේ වැඩක්. හැබැයි විභාගයට සූදානම් වෙන්න ඔයාට හොඳටම කල් තියෙනවා. ඒ නිසා මම දරුවන්ගෙන් ඉල්ලනවා මේ කාල වකවානුව මහන්සියෙන් වැඩ කරන්න. හරිද? උවමනාවෙන් වැඩ කරන්නේ. උවමනාව නැති වෙන තැන්වලදී වැඩේ කරගෙන යන්න බැරි වෙනවා පුතේ. ඒ නිසා උවමනාව කියන දේ, ආසාව කියන දේ තියාගන්න. පාන්දර ක්ලාස් වලට උනත් ජොයින් වෙන්න. දැන් මගේ විතරක් නෙවෙයි මං කියන්නේ අනිත් ඒවායිදී උනත්. ඒ නිසා මේ වැඩ ටික හරියට කරගන්න. එහෙමනම් අපි ඊළඟ දවසේ මුණ ගැහෙමු. එතෙක් ඔබට සුබදායි සතියක්. May Noble through Belgium bless you. God bless you and bye. Thank you sir. Okay, welcome. Bye. Thank you, sir. Okay, welcome. Thank you.